ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම නිෂාදී බණ්ඩාරනායක මම අසංක නිලංගරත්න ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂපාඨ යහපාලන ආණ්ඩුවේ පිරිසක් සහරාන් සමග සාකච්ඡා කරන වීඩියෝ පටයක් ජනපතිට බහුතර ජනබලයක් හිමි වූයේ රටට යෝග්‍ය ව්‍යවස්ථාවක් සැකසීමටයි මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් තත්ත්ව සමාලෝචනයක් ඉදිරි 5 වසරේදී දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියනයක් ඉපයීමට සැලසුම්. මත්තල ගුවන්තොටුපොළ විදෙස් ගුවන් හා බහණ්ඩ මෙහෙයුම් නියෝජිතයන්ගේ නිරීක්ෂණයට. දිනක් තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 97000ක්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. යහපාලන ආණ්ඩුව ස්ථාපනයට දායක වූ දේශපාලන නියෝජිතයන් පිරිසක් සහරාන් හෂීම් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී මේ හෙළි වී ඇත්තේ. පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් සංවිධාන 6ක් තහනම් කරන ලෙසට රාජ්‍ය හා යුද හමුදා බුද්ධි අංශ එවක ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නද ඒ අතුරින් මෙවන විට තහනම් කර ඇත්තේ සංවිධාන 3ක් බවද කොමිසමේදී හෙළිදරව් වී තිබෙනවා. සිවැනි දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ටිස් මහතා ඊයේ කොමිසමට පැමිණියා. ජාතික තෞහීද් ජමාත් සංවිධානය, ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානය සහ විලයාත් අත් සෙයිලානී යන සංවිධාන තහනම් කිරීමට පියවරගත් බව ඔහු කොමිසම ඉදිරියේ කියා සිටියා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ආදාළ පාර්ශ්වවලින් විමසා සිටියේ ප්‍රහාරයට පසු බුද්ධ්‍යංශ ලබා දුන් එම සංවිධාන පිළිබඳ තොරතුරු වලට අමතරව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය තවත් සංවිධාන 3ක් නම් කර තිබුණේද යන්නයි. ඕල් සිලෝන් තෞහීද් ජමාත්, ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සහ සිලෝන් තෞහීද් ජමාත් යන සංවිධාන 3 ඒ සඳහා නම් කර තිබූ බවයි එහිදී සඳහන් කෙරුණේ. එම සංවිධාන තහනම් නොකිරීමට කටයුතු කළේ මන්දයි විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කළ අවස්ථාවේ සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළද එම සංවිධාන වලින් තර්ජනයක් නැති බව ඔවුන් පැවසූ බවයි. සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමට සිසිර මෙන්ඩිස් මහතාට අවස්ථාව ලැබුණේදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අතර මෙන්ඩිස් මහතා දුන් පිළිතුර වූයේ පොලිස්පතිවරයා ඒ කළ යුතු වුවත් එම ක්‍රියාමාර්ග නොගත් බවයි. යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සංවිධානයෙන් 2015 වසරේදී මහා මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයෙකු වන මොහමඩ් මුස්තාෆා නැමැත්තා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණා. මෙහිදී ඔහු සමග නැගෙනහිර පළාත් සභාව නියෝජනය කළ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රී සිබ්ලි ෆාරුක් යන අය සමග පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරුණා. එහි දර්ශනය වූයේ ඔවුන් තිදෙනාට අමතරව සහරන් හෂිම්ගේ සොහොයුරු ෂෙයින් මොහමඩ් යන අයද එම සාකච්ඡාවට එක්ව ඇති බවයි. එම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එම සාකච්ඡාව සිදු ඇත්තේ දෙමළ බසින්. එහිදී MLAM හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන 1ක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරන් හෂිම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනමෙන් ලැබෙන ඒවාදැයි සාකච්ඡා කෙරෙනවා. කොමිසමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මොහමඩ් මුස්තාෆාගෙන් ප්‍රශ්න කර සිටියේ සිබ්ලි ෆාරුක් සහරන් හෂිම් හමු වූයේ ඇයිද යන්නයි. ඔහු කියා සිටියේ සහරන්ගේ කාර්යාලයේ පැවති මෙය දේශපාලන සාකච්ඡාවක් වූ බවයි. රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහුතර බලයක් ලබා දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙනවා. ජනතා අපේක්ෂාව පියවරෙන් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බවයි උන්වහන්සේ පවසන්නේ. ජනාධිපතිතුමා අද පෙරවරුවේ ලංකාරාමයේ මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරුන් මේ බව කියා සිටියා. ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් පැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පැමිණ සිටි බැතිමතුන් සමගද කතාබහක නිරත වුණා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක නායක හිමියන් පැහැදක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිතුමා පූජ්‍ය නුගතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් බැහැදක සුවදුක් විමසුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ අනුරාධපුර 8ම ස්ථානයේ වැඳ පුදා ගත්තා. එතුමා 8ම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක පිරිසඳරකද නිරත වුණා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත් තුළ නිරත වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාවගෙන් තොරතුරුද විමසුවා. අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත් තුළ නිරත වුණා. රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද බැහැදක පිරිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ජේතවන විහාරයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළා. විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලාවේ රතනපාල හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ අභියගිරිය විහාරස්ථානය වෙතයි. ආගමික වතාවත් තුළින් අනතුරුව විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ද බැහැදට ජනාධිපතිතුමා විහාරයේ සංවර්ධන කටයුතු සොයා බැලුවා. ලෝපුරා බෞද්ධ ජනතාවට මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන අන්‍යාගමිකයන්ට දැනුම ලබා ගැනීම සඳහා කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය හේතුවක් වුණු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කැලණිය රජමහා විහාරයේ වෙබ් අඩවිය වන www.kalaniyatemple.lk අන්තර්ජාලයට මුදා හැරීමේ කල්යාණෝදා උත්සව අවස්ථාවට අද එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බෞද්ධ දර්ශනය පිළිබඳවත් ස්වාමින් වහන්සේලාට යොමු වන විවිධ ප්‍රශ්න පිළිබඳවත් පිළිතුරු සැපයීමට රජය විසින් කළ යුතු කාර්යභාරය කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද රක්කිත නාහිමියන් ඇතුළු දායක සභාව ඉටු කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කෙරුණේ විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. ශ්‍රී කල්යාණී දුරුතු ධර්මදේශනා 12 ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවේ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයා විසින්. ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවක් ආගම පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනෙකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හාමුදුරුවන්ට. ඒ වගේම රජයට. ඉතින් මේවට උත්තර සැපයීමට මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ ලංකාවට පමණක් නොවේ, ලංකා බෞද්ධයන්ට පමණක් නොවේ, පිට බෞද්ධයන්ට, ලෝකයේ ජීවත් වන අනෙකුත් බෞද්ධයන්ට විතරක් නෙවෙයි අන්‍ය ආගමිකයන්ටත් බුද්ධ ආගම පිළිබඳව සොයා බලන්න අවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන් තත්ත්වයක් මේ තුලින් ලබා ගන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. අපි රජයක් විසින් කළ යුතු කාර්යයක් ඔබ වහන්සේලා සහ දායක සභාව එකතු වෙලා කර කිරීම පිළිබඳව අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමින් මේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබින් සමුගන්නවා. මාලබේ ශ්‍රී විමලාරාම විහාරස්ථ පුදබිමේ ඉදිකළ 18 රියන් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සහ බෞද්ධ මන්දිරය හා සංඝාවාසයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළේ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශනා හිමි විසින්. සමරු පළකයේ නිරාවරණය හා බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම මල් පූජාව අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. යුතුයකම ජාතික සංවිධානය සංවිධාන කළ සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වුණා. ඒ පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. රටට එරෙහි පසුගිය ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව 2015 වසරේදී යුතුයකම ජාතික සංවිධානයේ ස්ථාපනය කෙරුණා. එම වැඩපිළිවෙලට එක්වුවන්ට කෘතගුණ දැක්වීම සඳහායි මෙම සුහද හමුව සංවිධාන කර තිබුණේ. එම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් යන මහත්වරුන් සහ යුතුයකම ජාතික සංවිධානයේ නියෝජිතයන් සමග අග්‍රාමාත්‍යවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත පනාගොඩගේ දොන් දයාවතී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. පොළොන්නරුව පළුගස් දමන මොනරතැන්න නිවසට ගිය අග්‍රාමාත්‍යවරයා ගම්ලත් මහතා ඇතුළු පවුලේ සමාජිකයන් හමුවේ සිය ශෝකය පළ කළා. ගෙනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ තත්ත්ව සමාලෝචනයක් සඳහා අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් අද ගුවනින් නෞකාව නිරීක්ෂණය කළා. මේ අතර නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුන් නිරෝධායනය කරන ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ගොස් තිබෙනවා. නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45ක් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබෙනවා.
නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ සිදු කළ මෙහෙයුමේදී නෞකාවේ පිටුපස වම්පසින් නෞකාවට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියට හානි වී ඇති බවට නිරීක්ෂණය වුණා. අනතුරුව එම විවරය වසා දැමුණා. ඉන් දැවිතෙල් මිශ්‍රිත ජලය මුහුදට කාන්දු වෙමින් පැවතීම ඊට හේතුවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා සහ ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම ඉන්දිය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා තවත් පාර්ශවකරුවන් පිරිසක් මෙහෙයුමට එක්ව සිටිනවා. අද දිනේදීත් පෙර පරිදිම කිමිදුම්කරුවන් මේ ප්‍රදේශය පුරා කිමිදෙමින් නැව බඳට යම්කිසි හානියක් වෙලා තියෙනවද කියන කරුණ තවදුරටත් තහවුරු කර ගනිමින් සිටිනවා. අපිට දැනගන්නට ඕනි විශේෂයෙන්ම බොර තෙල් වලින් යම්කිසි බලපෑමක් සාගරයට සිද්ධ වෙනවද කියන එක. ඒකම ITOF ආයතනය එහෙම නැත්නම් අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයක්. මේ සංවිධානයේ නියෝජිතවරු දෙන්නෙක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මේ තත්ත්වය වාර්තා කරන්න සහ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් සිදු කරන්නට. මෙම සමාජික දෙදෙනා ශ්‍රී ලංකාවේ රජයේ ආයතනවල නිලධාරීනුත් සමග අද ගුවනේ සිට නිරීක්ෂණය කරමින් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා වූ අවශ්‍ය දත්ත එකතු කරනු ලැබුවා. නැව තුල තියෙන සාම්පල ලබා ගන්නට අපිට නියෝගයක් ලැබුණා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ. පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි වලට කඩිනමින් විසඳුම් ලබා දීමෙන් අපරාධ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අපරාධ වාර්තා කොට්ටාසේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඊයේ හමු වූ අවස්ථාවේදී. මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ගැටලු සහ අදාළ කොට්ටාසවල හා මුරපොළවල පවත්නා අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. පොලිස් නිලධාරී සුබ සාධන අවශ්‍යතා පිළිබඳවද විමසනු ලැබුව අතර අදාළ ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබා දීමට තීරණය කෙරුණා. නඩු දීර්ඝ කාලයක් පැමිණිලි ලැබෙනේ කොරස පරීක්ෂකයා. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව. මේක තමයි මිනිස්සු ඇවිල්ලා කියන්නේ අපේ නඩුවට මෙච්චර කලක් ගියා. ඉතින් ඒවා සොයලා බලන්න තමුන්නාන්සලාට වාක්‍යයක් තියෙනවා. ඉක්මන් කිරීම නඩුවක් ආම් පැමිණිල්ලක් ආම් මේවා ඉක්මනට විසඳලා දුන්නොත් තමයි ඒකේ ප්‍රතිඵලය අනුව තමයි අනිත් පැත්තෙන් එවැනි අපරාධ තවත් අඩු කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් සුළු පැමිණිලි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කඩනමින් සිදු කිරීමට නියමිතයි. ආරක්ෂක ලේකම්වරයා මෙහිදී බූස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු සිදු කරන උපවාසයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. ඉතින් ඒ අය ඉල්ලීම් ඉල්ලලා බොහොම අසාධාරණ ඉල්ලීම් වාගේ නීතිඥවරුන් වෙනුනුත් සටන් කරනවා. ඒ කියන්නේ නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මම බූස්ස හිරගෙදර ඇතුළට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්ධනාගාර නිලධාරී මහත්වරුන්ට කියලා තියෙනවා නම් මම ආරක්ෂක ලේකම් මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් නොකර ඉන්න හේතුවක් නැහැ. අපේ රටේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගියේ උපවාසය නෙමෙයි. තිලීපන් ලෙඩෙක්. එයාට ලෙඩක් තිබුණා. ඒක නිසා ප්‍රභාකරන් මේ කාලේ කිව්වා එයාට උපවාසයට යන්න කියලා. දැන් ඒ උපවාසයට ගිය කට්ටියගෙන් 20 ගාණක් දැන් කෑම කන්න පටන් අරන් තියෙනවා. ඉතින් අනික් කට්ටියත් තව ටිකක් බඩගින්නේ උඩට කෑම කන්න පටන් ගන්නවා. වැරදි කරන මිනිහාගේ තත්ත්වය තරාතිරම අපිට අවශ්‍ය නැහැ. වැරද්දක් කරනවා නම් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. නිල ඇඳුම් අඳිනවද නැද්ද අපිට ප්‍රශ්නයක් නැහැ. වැරද්ද කරනවා නම් කොයි වැරදිකාරයටත් අත් වෙන්න එකම ඉරණමයි. හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්. මේ අතර ඊයේ රාත්‍රියේ 11 සිට අදාළුයම 3 දක්වා දිවයින ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන්, මද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා රථවාහන වැරදිවලට සම්බන්ධව 4186 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරොයින් ග්‍රෑම් 75ක් සමග අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය අදාළවීම සමත් වුණා. මේ පුත්තලම කොළඹ මාර්ගයේ කලපුව ආසන්නයේ සිදු කළ වැටලීමකදී තිල්ලඩිය ප්‍රදේශයේ පදිංචි මොහු සතු මෝටර රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 2,62,000ක මුදලක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. මොහු කොටි සංවිධානයට අයත් T56 ගිනි අවි 3ක් හා පිස්තෝලයක් සංවිධානාත්මක අපරාධ කල්ලියකට අලෙවි කිරීමේ චෝදනා මත 2008 දී අත්අඩංගුවටගෙන 2018 වසරේදී නිදහස් වූ අයෙකු බවයි පොලිසිය පවසන්නේ. අපරාධ රැසකට සම්බන්ධ අජිත් ප්‍රියන්ත නොහොත් තැඹිලි අජිත් නැමැති සැකකරු මිද්දිනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ විසින්. ඔහු සන්තකේ තිබී T56 උණ්ඩ යෙදී හැකි මෙරට නිෂ්පාදිත අවියක්, හෙරොයින් මිලිග්‍රෑම් 800ක් හා කඩුවක් සමග රුපියල් 15900ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
පාසල්ලමුන්ට ගංජා අලෙවි කළ පියපුතු දෙපළක් සීවලාණ්ඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මොණරාගල කොට්ටාශ දූෂණ මර්දනාංශය හා සීවලාණ්ඩුව පොලිසිය සමත් වුණා. අලිවෙට සූදානම් කර තිබූ වියලි ගංජා ග්‍රෑම් 380ක්ද පොලිස් භාරයට ගැනුණා. පියපුතු දෙපළගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරක් මත ඔවුන්ට ගංජා සපයන ප්‍රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගැනුණා. කිලෝග්‍රෑම් 2කට ආසන්න වියලි ගංජා ප්‍රමාණයක් ඔහු භාරයේ තිබූ බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම සියබලාණ්ඩුව පොලිසිය විසින් හෙරෝයින් ජාවාරමේ නියුත පුද්ගලයන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරෝයින් ජාවාරමේ යෙදුණු අඹුසැමියුලක් ඇතුළු 5 දෙනෙක් දඹුල්ල ලෙඩදොර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ මාතලේ කොට්ටාස අපරාධ විමර්ශනාංශය මගින්. ඔවුන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් 60000ක මුදලස් පොලිස් පාරයට ගෙන තිබෙනවා. ජාවාරමේ නිරත අඹුසැමියුලගේ සහායකින් දෙදෙනෙකු සහ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වූ පිරිස අතර වනවා. පානදුර ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකු වන මිරිස්වත්තේ ටිරෝන් නැමැත්තා පානදුර කොට්ටාස රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කේරළ ගංජා කුඩා පැකට් 10ක් සහ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් සමග 1,16,000ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා. කේරළ ගංජා සමග ඊයේ අත්අඩංගුවට ගත් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මතයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මද්‍රව්‍ය ගිනියවි සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ හදිසි රථවාහන සෝදිසියක් ගාලුපාර කටුවැද්ද මාර්ග බාධකයේදී අද උදේ සිදු කෙරුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශමන්ජු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙවැනි සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. දහනවවැනි සංශෝධනය මගින් රජයේ පරිපාලන කටයුතු වලට විශාල බාධාවක් වූ බව නීතිඥවරුන් හා ජනතා නියෝජිතයින් පෙන්වා දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ 20 වෙනි සංශෝධනයෙන් නොනැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සැකසිය යුතු බවයි. වර්තමාන රජය විසින් ඒ ධනමින ව්‍යවස්ථාවේ සඳහන් විශේෂ වශයෙන් කිව්වොත් තොරතුරු ගැනීම පළතුවයි. ඒ කරුණු සම්පූර්ණයෙන් ආරක්ෂා කරලා තියෙනවා. රජයේ පරිපාලනමය ක්‍රියාවලට බාධා වෙන ඒවා පමණයි අයින් කරන්න කියලා කියන්නේ. ඒ නිසා මේ ධන ව්‍යවස්ථා සංශෝධනයේට මේ අවස්ථාවේ කියන 20 වෙනි සංශෝධනය සමාජයට తాවකාලික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මොකද අත් වශයෙන්ම මේ ලංකාවේ ව්‍යවස්ථාවට දැන් මේ 20 වෙනි වෙනකොට සංශෝධනයට 20 විවරයක්. මෙහෙම ව්‍යවස්ථාවක් ලංකාවට අවශ්‍ය නැහැ. තුනෙන් දෙක බලයක් ලැබෙද වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව ලංකාවට සුදුසු වන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. ඒ පිළිබඳවත් අද රජය විසින් කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගේ යනවා ජනතාවට වගේ කරනවා. ඒ නිසා තමයි ජාතික අවශ්‍යතාවයක් හැටියට අපි සලකන්නේ 19 වන සංශෝධනය ඉවත් කළා. ඊට පස්සේ අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි සකස් කළා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අවුරුදු 42කට ඉස්සෙල්ලා. ඒ අඩ සියවස තුල අපේ සමාජයේ වැදගත් අයුරින් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරා. තමුන්නාන්සේලා ඡන්දය දුන්නේ මේ වරම දුන්නේ ඉක්මනට වැඩ කරන්න. ඉතින් ඒ නිසා තමයි අපි ප්‍රථම පියවරක් ක්ෂණික පියවරක් හැටියට 19 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා 20 වන සංශෝධනය ඉදිරිපත් කරා. ඊට පස්සේ සෑම පැතිකඩකින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශ්ලේෂණය කළා රටට මේ යුගයට ගැලපෙන අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අපි අවතීර්ණ වෙනවා. 19 ඉවත් කරලා මේ 20 ගේනවා වගේම අපි 20 ඉවත් කරලා අපි නැවත 19 කරුණු කාරණා බලාත්මක කරනවා කියලා සරත් පොන්සේක මහත්තයා කිව්වා. ඉතින් හරි කනගාටුයි දැන් එතුමලට බලෙන්න මං හිතන්නේ එතුමා මිය දෙන තුරුම බැරි වෙයි. ඒ තරම් රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා පහුගිය යහපාලන ආණ්ඩුව විසින් රටට සිදු කරපු වින්නැහි. ඉදිරි වසර 5ේදී දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක ආදායමක් උත්පාදනය කිරීමට සැලසුම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මේ මාස 26-27 දිනවල පැවැත්වීමට නියමිත දියමත ලිස්සායමේ ජාතික තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී. අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ක්‍රීඩා කිරීම හිසරදයක් නොවන ආකාරයට මේවා ප්‍රතිසංවිධානය කරලා ඉදිරි කාල සීමාව තුළ ආර්ථික වශයෙන් රටට විදේශ විනිමය ගෙනෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් බවට මේ ක්ෂේත්‍රය පරිවර්තනය කරනවා. ඒ වගේම ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් බවට පත් කරන්නේ. ඒ වගේම ක්‍රීඩාව හා බැඳිච්ච අනිකුත් කර්මාන්ත ශක්තිමත් කරන අපේ ඉලක්කය තමයි ඊළඟ වසර 5 කාල සීමාව තුළ ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පත් කරනවා. ක්‍රීඩකයා වෘත්තීය ක්‍රීඩකයෙක් වෙලා ව්‍යවසායකයෙක් බවට පත් වුණාම මේ රටේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගෙනවා. මෙම තරඟාවලිය සංවිධාන කරනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ. ඒ ක්‍රීඩා හා සංචාරක ක්ෂේත්‍රය නව මගකට ගෙන ඒමේ අරමුණින් ඒ ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වෙනවා. රටේ ආර්ථිකය ගොඩනගන්න අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙලා තියෙනවා.
ක්‍රීඩාව හරහා යම් ඉවෙන්ට් ඕගනයිස් කරලා අපි ලංකාවට කොටස් වශයෙන් කණ්ඩායම් වශයෙන් රටට සංචාරකයෝ ගේන වැඩපිළිවෙලක් කරන්න ඕනි කියලා. ඒ සඳහා ජනාධිපතිතුමා අනුමැතිය දුන්නා. අපි සෞඛ්‍යංශවල උපදෙස් පරිදි කටයුතු කරන්නේ ජාත්‍යන්තරව ක්‍රීඩාවලදී සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙන නිසා ඒ ශේෂ්ඨ දෙකම සම්බන්ධ වෙන මේ වගේ ව්‍යාපෘති එහෙම නැත්නම් ක්‍රීඩා මම හිතන්නේ රටටත් රටේ අනාගතයටත් වටිනාකමක් ඇති වෙනවා. 2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවැත්වුණා. එහිදී කෙටි සහ දිගු නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නාට්‍ය නිර්මාණය, හොඳම නළුවා සහ නිළිය ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේ සිංහල දිගු නාට්‍ය සඳහා හොඳම අධ්‍යක්ෂණය ලෙස සම්මානයට පාත්‍ර වූයේ අතරමැදියා නාට්‍ය අධ්‍යක්ෂණය කළ නිලංක ධර්මදාසයි. හොඳම නාට්‍ය නිර්මාණය ලෙසද මෙය තේරීපත් වුණා. හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙවර හිමි කරගත්තේ පොත්ගුල නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුරේෂ් මදුෂාන්. හොඳම සිංහල කෙටි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වූ සම්මානයද එම නාට්‍යයට හිමි වුණා. එහිදී සිංහල කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම සම්මානය හිමි කරගත්තේ පොත්ගුල නාට්‍යයේ සෙල්වාගේ චරිතය නිරූපණය කළ ඩී.බී. වන්නිනායක සහ එම නාට්‍යයේම භූමිගේ චරිතය නිරූපණය කළ උදාර රාජරත්නයි. එම කාණ්ඩයේ හොඳම නිළියට හිමි සම සම්මානය දිනාගත්තේ ෆීමේල් නාට්‍යයේ ෆාතිමාගේ චරිතය නිරූපණය කළ ඒ.එම්. බුද්ධිමා අබේසිංහ සහ එම නාට්‍යයේම තිලාගේ චරිතය නිරූපණය කළ තිලංකා වික්‍රමසිංහයි. සිංහල දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මගුල් කපුවා නාට්‍යයේ මාරියෝගේ චරිතය නිරූපණය කළ තිලන් වර්ණජිත්. එම කාණ්ඩයේ හොඳම නිළිය ලෙස තේරීපත් වූයේ අතරමැදියා නාට්‍යයේ අමන්දිගේ චරිතය නිරූපණය කළ සිලිඳු රන්වලයි. හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සිංහල කෙටි නාට්‍ය අංශයේහි සම්මානය දිනාගත්තේ බෝම්බයක් ගැහුවට කමක් නෑ සින්දු කියමු නාට්‍යයේ හේෂාන් කුරුප්පුයි. ප්‍රබෝධ බුද්ධිප්‍රිය මගුල් කපුවා දිගු නාට්‍ය සඳහා සංගීත නිර්මාණය වෙනුවෙන් සම්මානය ලබා ගත්තා. ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අමිල මෙහෙවරක් ඉටු කළ සිංහල දෙමළ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදීන් සිව් දෙනෙකු සඳහා නාට්‍ය කීර්ති සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. ඒ නිශාංක දිද්දෙනිය, අනුලා බුලත් සිංහල හා බුද්ධදාස ගලප්පත්ති යන ප්‍රවීණ නාට්‍යවේදීන් සහ මරිය ශේපිය පියතුමාටයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි. විදේශ ගුවන් සමාගම් හා ගුවන් භාණ්ඩ අපනයන ආයතන නියෝජිතයන් පිරිසක් ඊයේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සංචාරයක නිරත වුණා. ඒ ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහායි. අපනයන සමාගම් 10ක හා ගුවන් සේවා සමාගම් 25ක නියෝජිතයන් පිරිසක් චාරිකාවට එක්ව සිටියා. එම පිරිස ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ මෙම ගුවන්තොටුපළ යොදා ගනිමින් දේශීය එළවලු, පළතුරු හා දේශීය ඇඟලුම් ඇතුළු භාණ්ඩ විදේශ රටවලට අපනයනය කිරීමේදී අවශ්‍ය පහසුකම් තිබේද යන්න සොයා බැලීම සඳහායි. එම නියෝජිතයන් හා ගුවන්තොටුපළ බලධාරීන් අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්වුණා. ගුවන් භාණ්ඩ අපනයනයේදී අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන ලෙසත් මත්තල ගුවන්තොටුපළ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් නොමැති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් නියෝජිත පිරිස ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මෙහිදී කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවයි. පහුගිය අවුරුදු 5 ඇතුළත මෙම ගුවන්තොටුපළ කිසිම පාවිච්චියකට ගත්තේ නැහැ. පහුගිය රජය අපි මං හිතන්නේ මේ ඉතාමත්මනින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. කාගෝ පර්යන්තය විශේෂයෙන් මේ කොවිඩ් පැන්ඩමික් එක සමගම ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මං හිතන්නේ කාගෝ අංශය ඉතාමත් ඩෙවලොප් කරන්න අපේ මත්තල හබ් එකක් කරලා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ හබ් එකක් හැටියට පාවිච්චි කරලා මේක ඩෙවලොප් කරන්න අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි මේ අද අපි ඉස්සරහට තබලා තියෙන්නේ.
පවතින නිරෝධායන පහසුකම් පිළිබඳවද අවධානය යොමු කර විදේශගත ශ්‍රමිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සඳහාද මුදල් තානාපති කාර්යාල වෙතින් ලබා දී තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මිතියාස් බාකිර මාකර් මහතා ඉදිරිපත් කළ කල්තබීමේ යෝජනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදේශ රැකියාවන්නේ යෙදී සිටි 50,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාවක් මව් රටට ඒමට නොහැකිව මාස ගණනාවක් තිස්සේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් අද ඒ රටවල අසරණ තත්ත්වයකට පත්ව ජීවිත අරගලයකට මුහුණ දී සිටිති. එබැවින් මේ තත්ත්වය පිළිබඳව ඉහළම ප්‍රමුඛතාව දී මේ පිරිස්වල ජීවිත ආරක්ෂාව, ආහාර පාන අවශ්‍යතාව, සෞඛ්‍ය තත්ත්වය ආදී ගැන ඒ රටවල රැඳී සිටින කාලය තුළදී අවශ්‍ය කටයුතු කර දීමටත් ඔවුන් මව්බිමට අනවශ්‍ය ප්‍රමාදයන්ගෙන් තොරව ගෙන්වා ගැනීමටත් අදාළ බලධාරීන් මෙහෙයවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුව රජයෙන් ඉල්ලා සිටී. ප්‍රශ්නය තියෙන්නේ ටිකට් නැති එකවත් වෙන මොකුත් නෙවෙයි. මේ ගෙනීමේදී අපිට සීමිත ප්‍රමාණයක් පමණයි රට ඇතුළට දවසකට ගන්න පුළුවන් වෙන්නේ. නිරෝධායනය නිසි ලෙස කළ යුතු නිසා ඒ අනුව අපි ඒ වැඩ කටයුතු කරනවා. ඒගොල්ලන්ට කන්න බොන්න බෙහෙත් ද්‍රව්‍ය දෙන්න අපේ තානාපති කාර්යාල මගින් මැදිහත් වෙන්න පුළුවන් නම් වැඩ පිළිවෙල වල යොදලා තියෙන්නේ මිලියන 80කට වැඩි ප්‍රමාණයක් තානාපති කාර්යාලවලුත් අපේ කාර්යාංශනුත් ගෙවලා මුදල් ගෙවලා තියෙනවා. තව කෑම බීම ඕනනම් ඕනතරම් කෑම බීම දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙම කෑම බීම නැතුව මහා පාරේ කන්න බොන්න නැතුව මැරුණු හරි අසනීපුන් හරි කවුරුත් හොයාගන්න නැහැ. ඒ ඉන්නේ නීති විරෝධීව ඒ රටවල් වල ඉන්න පිරිසක් ඉන්නවා. වීසා නැතුව සමහරවිට ටුවරිස්ට් වීසා වලින් ගිහිලා ඉන්නවා. ඒ අයගේ වීසා එක්ස්පයර් වෙලා තියෙනවා. ඒ වගේ මිසක නීත්‍යානුකූලව ගිය කවු කාටවත් එහෙම දෙයක් වෙලා නැති බව මම කියන්න කැමතියි. බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරඟ සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වනවා. ඒ බංග්ලාදේශ ක්‍රීඩකින් මෙරටට පැමිණීමෙන් පසු දින 14ක් කාලයක් කිසිදු පුහුණුවීමකින් තොරව නිරෝධායනයට ලක්විය යුතු බවට උපදෙස් ලබා දීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුවයි මෙලෙස දින 14ක කාලයක් නවතැන් ගන්නා හෝටලේම රැඳී සිටිය යුතු ඇත්තේ. මේ පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී තිබෙනවා. තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ලබන ඔක්තෝබර් 24 වෙනිදා බහනුවරදී ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයුබෝවන්